කට්ටිය මාස්ක් දාගෙන ඉන්න නිසා මේ පේන්නේ හඳුරන්න බෑ. නෑ දාගෙන ඉන්නේ තෝගලන්ට ආරක්ෂාවට මේ. අපි කතා කරමු නිවීම ගැන, නිවන ගැන. නිවෙන්න න්යායනේ. නිවන කියන්නේ ඇත්තටම මේ තමා තුල තේරුම් ගත යුතු දෙයක්. ඇත්තටම තමන් තුල කොහොමද නිවීම කියන කාරණය ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන තේරුම් ගත යුතු දෙයක්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හැම වෙලාවෙම මේ කොච්චර මෝහයෙන් ඉන්නවද කිව්වොත් ගිනි ගන්නමයි ඕනකම තියෙන්නේ. නිවෙන්න නෙමෙයි ඕනකම තියෙන්නේ. හැම වෙලාවෙම මොකක් හරි එකක් පටලෝගෙන නිවෙන්නේ නැතුව ගිනි ගන්නවා. ඔය පටලවා ගන්න නැත්තම් මේ යසට ඉන්න පුළුවන් නිවිලකෝ ඉන්න දැ මොකක් හරි එකක් ඇදලා අරගෙන මෙහිමයි හරමයි ඌනී ඌවරේ අත්හිමයි මේ අත්හිමයි ගග මේ නිකන් ගිනි ගන්නවා. ඉතින් ඒව නැත් අතහැරලා දාන්නකෝ. එතකොට නිවිලා අනුන්ගේ උපදූප හොයන්න නැතුව ඉන්නකෝ. නිවිලා කොහෙද ඉන්න බෑනේ මනේ. අරුන්ගේ දෙයක් කතා නොකර ඉන්න පුළුවන් නම් එයාට පුළුවන් නිවිලා ඉන්න බෑ. හැබැයි ඉන්න දෙන්නේ නෑ මෙයා. මෙයාගේ ස්වභාවයම තමයි හැදෙන්නෙම ගිනි තියෙන ස්වභාවයෙන් මෝහයෙන් තමයි හැම වෙලාවෙම හැදෙන්නේ. ඒ වෙලාවට උගත්කම් බලය ධානය ඔය කිසි දෙයක් බලපාන්නේ. උගත්කම කොහොමද බලපාන්නේ? උගත්කම තියෙන තැනම තමයි හැම වෙලාවෙම ඇයි දැනුම වැඩිනේ. හරි පඬිතය වෙන්න හදනවා. අද හොඳ රා ගන්න පුළුවන් කට්ටියට. හරිද? තමුන්ගේ ළඟ ඉන්න එකා ගැන මම මේ කියන්නේ. හරිද? එළියේ ඉන්න එකෙක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. තමුන් ළඟ ඉන්න එකා ගැන. තමුන්ගේ ළඟ ඉන්න ලාමකයා තියාගෙන අනුන්ගේ ලාමකය හොයන ගතියක් තියෙනවා අපේ. ඒක නිසා තමයි නිවෙන්න ඇත්තේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. දුක තේරෙන්නේ නැහැ. මේක හිටියොත් නේද මට දුක කියලා. හරිද? දුක තේරුම් ගන්න නම් ඇතුලේ බලන්න. ඇතුලේ ගිනි ගන්න හැටි. ගිනි ගන්නවා කියන්නේ වෙනම දෙයක් නෙමෙයි. මාන්නක්කාරකම්, උඩඟුකම්, අහංකාරකම් අපි තමයි සේරම දන්නේ. අපි නිවැරදි 100%ක්ම අනිත් අය තමයි වැරදි. ඔන්න ඔතනයි කතන්දරේ තියෙන්නේ. ඔය කතන්දරේ තේරුම් ගත්තා නම් තමුන්ට නිවෙනවා. ඒ වෙලෙම නිවෙනවා. ඒ වෙලෙම තමුන්ට ප්‍රතිඵල අතට ලැබෙනවා. හැම වෙලාවෙම මේ සිතේ ස්වභාවය තමයි ඇදයක් හොයනවා. ඇදයක් හොයන්නේ. ඇදි. කොයි වෙලෙත් ඇදි. මෑනියොත් ඇදයි ඕගලන්ට. නැද්ද? මෑනියොත් ඇදේට පේන්නේ. මෙයාගේ ගණන් තියෙන. අන්න. ඕක හරියට සියුම්ම තේරුම් ගත්තනම් හරි අමාරුයි තේරුම් ගන්න එක. එතන අල්ලගත්තනම් වැඩේ ඉවරයි. කියනකොටවත් තේරුම් ගන්න සිහිය උපද්ද ගන්න මම මොනවද මේ කියවන්නේ කියලා. ඒකට පටස් ගාලා නිවෙනවා. ඒ වෙලෙම නිවෙනවා. ටක් ගාලා නිවෙනවා. අර පුරාජේරුව කියවගෙන යනකොටම ටක් ගාලා සිහිය උපද ගන්න. මං කොයිද මේ? ටක් ගාලා නිවුණා. ඕගලන් ක්‍රමේ දන්නේ නැහැ නිවෙන එකයි මේ වෙලා තියෙන්නේ. එනවා අම්මෝ අපි ඉතින් අර බණත් අහන්නේ මේ බණත් අහන්නේ අර හිට යනවා මෙහෙත් යනවා අපි දීර්ඝ කාලයක් භාවනා කරලා ඉන්නේ. ඇහෙනවද මං කියන්නේ? දීර්ඝ කාලයක් අපි මේව කර හිටිය අය කියලා අම්මෝ පොඩි උපදූපයක් දාලා බලන්න ඕන. අම්මා මේ ලෝදයක් මතක නැහැ කියෝගෙන යනවා. ඊට පස්සේ ඉතින් මම ඇඟිල්ල ගල්ල පෙන්නන්න ඕන කොහෙද ඉන්නේ කියලා. ඒත් පිළිගන්න කැමති නෑ. ඒත් කියවිලා. ඉතින් දැන් මම අවිස්සුණානේ. අඥානය අවිස්සුණානේ ගානට. එයාව මෙල්ල කරන්න ටිකක් වෙලා. සමහර විට මෙල්ල වෙන්නෙම නෑ නෝකඩුවක්. මං එන්නේ ආයිත් ඔය මෑණිව ළඟට. ඒ ගෑණිගේ වැඩේම මට එක එකව කියන්නේ කොහමද? කොහොනේ මේ තුනයි. හිත සකස්සොන්නේ. හිත සකස්සොන්නේ. රිදුනා යතුසන්. අපෝ මෙයා නම් හරි නෑ. හැටි විතරක් මෙයාගේ. එමෙ හිතුනා යතුසන්. උතුමයි. මෑනියෝ එහෙම හිතන්න එපා නේද? අපි මේ හොඳ මේ බොහොම මේ ඉවසිලිවන්ත හොඳ ඥානවන්ත බොහොම මේ
නිවුණු අය මෑණියෝනේ අපි අවුස්සන්නේ. අවිස්සනවද? මං එන්නේ මේ නිවිච්ච නිවන්න නෙමෙයි. ගිනි ගන්න ඒවා ගිනි තියලා උපරිමයටම ඊට පස්සේ පුළුවන් නම් නිවා ගනින්න කියන්නේ. මං ගිනි තියනවා පුළුවන් නම් නිවා ගන්න. අච්චරයි කරන් තියෙන්නේ. මං ගිනි තියනවා. පුළුවන් නම් නිවා ගන්න. නිවන ක්‍රමෙත් මගෙන් කියවෙනෝ ඒක හොයාගෙන නිවා ගන්න. එච්චරයි මට කරන්න දෙයක් නෑ වෙන. මට හරි චුට්ටි දෙයක් කරන්න තියෙන්නේ. පොඩ්ඩක් ඕක ඇවිස්සුවනම් ඇති. කොහමද යන හැටි බලන්න. එහෙම නේද මේ මනස? එහෙම නේද මේ සිත? එහෙමද නැද්ද? එහෙමද නැද්ද ඔයගලගේ සිත? එහෙමද? ඒකත් කියන්න ලැජ්ජයි. අපෝ එහෙම නෑ අපේ සිත. සකස් වෙන සිත කියන එක තේරෙන අයක බලන්න. සකස් වෙන සිත. දැන් ඔයගලන්ට ප්‍රශ්න වෙලා තියෙන්නේ මෙහෙම. හරිද? ඔයගොල්ලෝ හිතන් ඉන්නේ සිත දකින්න කිව්වම ඔයගලන්ගේ සිත දකින්න කියන ඒක අරමුණක් නේ. ඒකත් සිතේ සකස් වීමක්. සිත දකින්න කියන එකත් සිතේ සකස් වීමක්. එතකොට අන්නේ සිත දකින්න කියන එක තුල තමයි ඉන්නේ. එතකොට සිත બ્લોක් වෙනවා. සිතේ සිතුවිලි එන්නේ නැහැ. සිත දකින්න කියන එකේ තමයි ඉන්නේ. එතකොට ඕගොල්ලෝ රැවටෙනවා දැන් අපිට සිතුවිලි නෑ අපිට දැන් හොඳයි නිවිලා මෙතන කියලා අන්න මුලා වෙනවා. ඇයි? මොකද එක සැරයකට එක අරමුණකින් තමයි මේ සිත සකස් වෙන්නේ. ඒක යන්න ඕන තව එකක් එන්න නම්. දැන් ඕගොල්ලෝ අරකෙම ඉන්නකොට දිගටම සිත දකින්න ඕන කියන කාරණාව තුල ඉන්නකොට තවත් සිතක් එන්නේ නෑ. මොකද අර සිතේ ඉන්නේ. ඒතර ඕගොල්ලෝ ඒකෙන් බැහැර වෙන්නත් කැමති නෑනේ. සිත දකින්නනේ කිව්වේ සිත දකින්නනේ කිව්වේ කියලා. ඒ සිත දකින්න කිව්ව ඒකේ තුල ඉන්නව දිගින් දිගට. එතකොට සිතුවිලි එන්නේ නෑ. හිත බ්ලැන්ක් වෙලා වගේ තියෙනවා. ඒතර ඕගොල්ලෝ හිතනවා එහෙනම් හරි දැන් අපේ වැඩේ මේ ටක් ගාලා දැන් අපි සිත දකින්න. ඔව් මෑනියෝ කිව්ව එකත් හරි සිත දැක්කා. එතකොට සිත නෑ දැන්. ඇයි දැන් මං කියන්නේ සිත දැක්කම නිරෝධ වෙනවා කියලා. දැන් ඕගලන්ගේ හිතේ අර සිත දකින්නවා කියන වාක්‍ය දාගෙන ඉන්න නිසා සිත දැන් තව සිතක් එන්නේ නැහැ. නෝමල් සිත සකස් වෙන්නේ නැහැ. එතකොට ඔයාලා හිතනවා මේ හරි දැන් මේ මෑනියෝ කිව්ව එක අපි අල්ලගත්තා කියලා. මෑනියෝ කියන්නේ සිත දකින්නකොට සිත නැති වෙනවා කියලා. අන්න ඒක. දැන් සිත දකින්නකොට සිත නැති වෙනවා කියන කාරණේ ඒ ඇප් එක දාගත්තට පස්සේ නෝමල් සිත වැඩ කරන්නේ නැති වෙන ස්වභාවයකටපත් වෙනවා. එහෙමත් වර්ධින්න පුළුවන් ඔයගලන්ට. ඒකත් එක වර්ධින ක්‍රමයක්. අනිත් තව ගොඩ ක්‍රම තියෙන ඔයගලන්ට වර්ධින. හැම වෙලාවෙම මම කියන්නේ සිත දකින්න නෙමෙයි සකස් වෙන සිත. අනිත් එක සිත සකස් වුණාට පස්සේ තමයි අපි දන්නේ. ඊට කලින් දන්නවද? මට ආවල් සිතුවිල්ල තමයි ඔය ඊළඟට එන්නේ. ඊළඟට එන එක අරක. ඊළඟට එන එක අරක. හෙට එන්නේ අරක. එහෙම කියන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් ඒ වෙලාවට සකස් වුණ සිත තමයි අපි මේ දකින්නේ. සකස් වුණ සිතේ තමයි අපි ඒක දිගින් දිගට අරගෙන යන්නේ. එහෙනම් සකස් වෙන සිත දකින්න. දැන් ඔයගොල්ලෝ දැන් ටික ටික තේරුම් ගන්න ඕන. මම දැන් අල්ල ගන්න ඕන තමුන්ගේ ඇතුළාන්තයෙන් හරිම මේ ක්‍රමවේදය. මොකද මම කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔයාලට හරියටම එතන ස්පර්ශ කරන්න එතන දකින්න හැකියාව නොලැබුණොත්. එතකොට ඒක තේරුම් ගන්න ක්‍රමවේදය තමයි දැන් සකස් වෙන සිතක් කිව්වම අපිට ඒක තේරෙන්නේ නැහනේ. ඒක ඉඳගෙන ඔහේ යනවනේ දිගින් දිගට නේද? බලන්න කොච්චර අසහියටපත් වෙනවද කියලා. දැන් මේ තමුන්ගේ ජීවිතේ හැම ඉරියව්වක් තුලදීම සිද්ධ වෙන සිත් සකස් වීම දකින්න ඕන. විශේෂයෙන් තුන්දොර ඇරිලා එළියට පනින ඒවා විශේෂයෙන් දකින්න ඕන. තුන්දොර ඇරිලා එළියට පනිනව නම් කවදාවත් ඔගොල්ලෝ සිල්වත් වෙන්නේ නැහැ. කවදාවත් ඔගලන්ගේ හිත සංසුන් වෙන්නේ නැහැ. කවදාවත් ඔගලන්ට යථාර්ථය දැකීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. තුන්දොර ඇරලා ඔහේ අයාලේ කියව ඉන්නවනම් නැත්නම් ඔහේ අයාලේ දේවල් කරනවනම් එතන අකුසලයේ තියෙන්නේ. එතකොට සිත සිල්වත් නැහැ. සිල්වත් නැත්නම් සමාධිමත් නැහැ. නොසන්සුන්. 10ක් තියෙන්නේ. හැම වෙලාවෙම එතකොට ගිනි ගන්නවා ඇතුළ. නෝකඩු. හරි ලේසි මේ කියන්න හරිද?
හරිම ලේසි හොයා ගන්න. මට බනිනව නම් ආන්න. හොඳ මේක තමයි මාව. මට බනින්න හිතෙනව නම් ඇයි මොකද මං හොඳ නෑනේ. මහත් එක්ක කතා කර කෙනෙක් ආයෙත් කතා කරන්නේ නෑ. ඇයි බින්දුවටම දානවනේ. ඉතින් තමුල්ලට කොයිතරම් කල්යාණ මිත්‍රයෙක්ද නේද? අපහාස කළමයි ගන්නෙ. ඔයගොල්ලෝ කැමති නෑ නේද ඒකට? කැමති ප්‍රශංසාවන් වලට නේද? නේ? මට මොන හරි ගෑමක් කොත් අනේ මට ගේන්න එපා ඔන්නෝ. ගෙනිය කිව්වොත් කැමති වෙනවද? අපෝ මේ මුසල ගෑනට මේක ගෙනත් දුන්න මත අහගන්න. මං උඹලට දුන්නේ නිවන. ඒක ගන්න කැමති නෑ. දැක්කද හිත දෙකට කැරකෙන හැටි. කොල්ලෙනෝ එක්ක ගැටෙනවා. සියුම් හරිම සියුම්. දැන් මෙතෙන්ට එන අයට ඕපදුප කතා කරන්න බෑ. අනුන්ගේ දේවල් කතා කරන්න බෑ. අනුන්ගේ හොඳ නරක හොයන්නත් බෑ. මගේ හොයන්න. ඒකට කමන්න. මගේ හොයන්න. හොයලා බණින්න. බැනම යන්න දිගටම. දිගටම බණින්න. හැබැයි එන්න මෙහෙ. මොකද නැත්තම් ඒ කිවරුණාම ආයිත් බණින්න එකක් තියෙන්න බෑනේ. එතකොට නෙවෙයි. මොකද මේ වහන් ඉන්න බෑනේ හැමදාම මෙයා කියන්නේ වහන්න බෑ අපෝ මොකක් හරි කරගන්න ඕන මේකට. මොකද මේ යකා ගිනි ගන්නවනේ හැම වෙලාවෙම මම මෙයා කෑ ගහනකොට. ඒ නිසා මේක නම් මොකක් හරි ප්‍රශ්නේ දෙකෙන් එකක් බේර ගන්න ඕනේ. එක්ක මෙයා කියන ඒවා මං අහන් ඉන්න ඕන. අහලා මගේ හිත දකින්න ඕන. නැත්තම් මම මෙයාගෙන් සදාටම ඈත් වෙලා යන්න ඕන. දෙකෙන් මොකක් කරොත්ද හරියන්නේ කියලා බලන්න. හරි අමුතුයිනේ. ආත්ම ගෞරවේ තියනවාද මේක? නෑ. ආත්ම ගෞරවේ තියනවාද? ආත්මය නැගිටිනෝ නේද? ඔන්නෝවා කිව්වේ බුදුහාමුදුරුවෝ දකින්න කියලා. ආත්මය නැගිටින හැටි. අනිත්‍යයි අනිත්‍යයි කියලා හරියන්නේ නැහැ. අනාත්මයි අනාත්මයි කියලා හරියන්නේ නැහැ. එහෙම කිව්වයි කියලා මේව නැති වෙන්නේ නැහැ. ආත්මය නැගිටින හැටි දකින්න ඕන. තේරුණාද? ආත්මය නැගිටින හැටි. කෙරුම වෙන්න හදන හැටි. මං තමයි හැමදේම දාන්නේ. ඔගොල්ලෝ දන්නේ නැහැ. එහෙමද? මං නම් ඉස්සර වෙලාම පටන් ගත්තේ මං කිසි දෙයක් දන්නේ නැහැ. අයියෝ මං දන්නේ නැහැ මොකද. ඔයගොල්ලෝ එහෙමද නැත්නම් දන්නේම කොහොම ටික දිගාරිනවද? ඔයගොල්ලෝ දන්නව නේද මට වඩා? නෑ බොරු කියන්නේ අම්මෝ ඔය උදේ පාන්දර කිව්වේ ඔයා දන්න දේවල් ගොඩාක් මට කිව්වා නේද දන්න දේවල් මහා ගොඩක් අක්කද අපිට බුදුහාමුදුරුවෝ දුන්නේ හරිම සියුම් හරිම ප්‍රඥාව විශ්මිත වූ ප්‍රඥාව තමුන් තුල තියෙන අවදි කරගන්න හැටි. උගලන්ගේ ඇතුලේ තියෙන විශ්මිත ප්‍රඥාව උගල අඥානය ඉඩ දෙන්නේ නැහැ ඒකට. උගලන්ගේ අඥානය ඉඩ දෙන්නේ නැහැ. ඒකට නැමතු වෙන්න. ඒක මතු වුණොත් නිහඬයි. මොනවටවත් කතා කරන්නේ නැහැ යා. වැඩක් නැහැ. දැන් හරි කිව්වද ඊළඟ මොහොතේ? හරිද? ඈ මෙයාම කියන වැරදි කියලා. වැරදි කිව්වද කියන නෑ වැරදි නෑ නේ බැලුවම හරි වගේ. ඊගාවට. බිය සක්ක සෝකය. තේරවද නැද්ද හැම හිතකම උගලගේ? බියයි සකයි සෝකේ. ওই තුන නිසා තමයි අකුසලයට යන්නේ. අකුසල් කරන්නේ.
එතකොට තමයි ලොකුකම් කියන්නේ. හරි ලස්සනයි හරිද? දැන් මාත් එක්ක කතා කරාම මට තේරෙනවා නයා යන හැටි කට්ටියගේ නිසා කතා කරන්න එන්න එපා. හරි පොඩ්ඩක් හරි වෙලාසනේ ඇවිල්ලා. අනිත් එක චුට්ටක් කතා කරන්න හම්බුණා නම් හොඳයි කියලා. දීගාරිනෝ ඊට පස්සේ යාගේ කියපු ඔක්කොම ටික හරිද? මම රහස් කියන්න එපා. ඔක්කොම කියනවා ඊට පස්සේ. මෙයා නම් පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕන බඩුවක්. මෙයාත් එක්ක නම් සෙල්ලන්නේ නැහැ. දැන් නිවිලද නැද්ද මම මේ කියන්නේ? දැන් තමුන්ගේ අඥානය දක්කද නැද්ද මේකෙදි? මම මේව කියනකොට. ඇත්ත නේනම් අපේ අඥානය නේද මේ දඟලන්නේ. දැන් එයාගෙන් ඇති වැඩක් තියෙද? තමුන්ට හොඳක් කරනවද එයා? කරනවද හොඳක්? රකින්නවද තමුන් එයා? හොඳට බලන්න. යකා මෙහෙම කියලා දැන් කෝ මොනවද තියෙන්නේ? මෙතනින් වචන එළියට දැම්ම ගමන්ම වෙනස් වුණා ඒක. ඒක එතනම ඉවරයි. එතනම ඉවරයි. එළියට දැම්ම. එළියට දානකම් ඉන්න බෑ මේ පුපුරු ගහනෝ. දැම්මට පස්සේ 17 ඉතින් මේ තමුන්ට ප්‍රතිවිපාක එනවා. නිහඬව ඉන්න. නිකන් ඉන්න බෑ හැබැයි නිහඬව. මොකද මේ සිත දකීමේ හැකියාව නැත්තම් නිහඬව ඉන්න බෑ. සිත දැකීමේ හැකියාව නැති කෙනාට නිහඬව ඉන්න බෑ. ඒතකොට සිත දැකීමේ හැකියාවත් ඒ අවශ්‍ය තැනදී පිහිටන්නේ නැත්තම් ඒත් වැඩක් නෑ. ඒත් වැඩක් නෑ. එළියට දැම්මට පස්සේ නිහඬ වෙලා වැඩකුත් නෑ. තේරෙනවද? එළියට දැම්මට පස්සේ ඉතින් දැම්මම තමයි. මෝඩයා. ඒක වෙලාවට කියාගන්න දැක්කනේ මෝඩයා පැන්න හැටි කියලා අඩු ගන්න. එතකොටවත් බ්‍රේක් එකක් තියාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නේද? දැක්කද අර යකා උත්තරයක්වත් දුන්නේ නැහනේ මට ඒකට. මේ තියෙන ලොකුකම මෙතන. සිත දකින්න කිව්වොත් නගිනවද නැද්ද කට්ටියට? තරහ ගිහිල්ලා හොත්තටම උපරිමෙන් තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක සිත දකින්නකො පොඩ්ඩක් කිව්වොත් එහෙම කොහොමද? නිවේද නැත්තම් සමහර පවුලුත් අවුල් වෙලා තියෙනවා. මෙයා හැම එකටම සිත දකින්න කියනවා මොන මගුලක්ද මන් දන්නේ. හැම එකටම සිත දකින්නලු. පවුල් අවුල්. මේ මිනිස්සේ හොඳ දෙයක් කියලා තියෙන. ඉතින් තේරුම් ගන්න බෑ ඒක. හැබැයි ඉතින් මේ මිනිස්සයාත් සිත දැකලා නෑ. මොකද අර මිනිස්සයාගේ සිත දකින්න කිව්ව වෙලාවේ තමන්ගේ හිතක් දැක්ක නම් හොඳයි ඉතින්. මම එයාට පඬිතකම් කිව්වට මගේත් හිත එහෙමයිනේ කියලා. හිතේ කතන්දරයක් තියෙන්නේ. සකස් වෙන සිතේ කතන්දරයක් තියෙන්නේ. ඒක හැම වෙලාවෙම සකස් වෙනවා. එක පැත්තකින් අපිට ඒක අවශ්‍යයි. ඒ අවශ්‍ය කොටස ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. අනවශ්‍ය කොටසක් තියෙන්නේ. අපිට අකුසල් සිද්ධ වෙන කොටසක් තියෙන්නේ. අපිව ගිනි ගන්න කොටසක් තියෙන්නේ. අපි අතීතයට අනාගතයට යමින් දිගින් දිගට යන එකක් තියෙන්නේ. අන්න එයා ගැනයි පරිස්සම් වෙන්න ඕනේ. එයා ගැනයි මේ විශේෂයෙන් කියන්නේ. එයාවයි අතාරින්න ඕනේ. දිගින් දිගට තමුන්ගේ පුරාජේරුවත් මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. නැත්තම් ඒක නවත්තන්න බෑනේ පුරාජේරුව කියලා. මොකද මෑනියොන්ට හැම්බිලාන් පස්සෙන් ඇවිල්ලා කියන්න බෑනේ. උඹගේ පුරාජේරුවනේ කියලා. ඒකත් Tamanට තේරෙන්න ඕන. ගොඩාක් කතා කරාම තේරෙන්න ඕන. අම්මෝ මං කතා කරා වැඩිනේ. කතා කරා වැඩි එතන. මොනවද මං කිව්වේ මේ? කියෙව්වේ. කතා කරා වැඩි එතන. අන්න එහෙම ටික හිත තේරුම් ගන්න පුළුවන් නම් මේ හිත තේරුම් ගන්න තමයි මේ ඔක්කොම කිව්වේ. මොකද මේව ඔක්කොම ඔයගොල්ලෝ වහගෙනනේ ඉන්නේ. ඔයගොල්ලෝ මේවා කර නිවනක් ගැනනේ හොයන්නේ. නේද? මේවා වහගෙන නිවනක් හොයනවා. නිවනක් ගැන කතා කරනවා. අපි දන්නෝ චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, නිරෝධම අපි ඕව දන්නවනේ ඔක්කොම. දන්නවනම් ගිනි ගන්න ඇතුළේ. දුක දකින්න නැත්තේ. දුක තේරුම් ගන්න නැත්තේ. එතනින් අයින් වෙන්නේ නැත්තේ. අයි මේ දොඩ බන්න එහෙනම්. එහෙම වෙන්නේ ඇයි?
දුකේ ප්‍රශ්න තියෙන්නේ. ගත්තේ නැත්තම් මේක තේරුම් ගත්තේ නැත්තම් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ මේ දැන් යන්නේ මේ ඕපදූපිකයි කියලා. මේ ඔයගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතේ වෙන දේවල් මම කියන්නේ. දැන් ඔයගොල්ලන්ගේ දැන් ස්වභාවයටත් වඩා වැඩි. මොකද දැන් අපි කිසි කෙනෙක් ඇසුරුවක් නැහැනේ අපිට ඔයගොල්ලන්ට වගේ පෘථග්ජන මනසවල් එක්ක අපේ නැහැනේ දැන් ගනුදෙනුවක්. ඒක නිසා ඔයාලට ඒව කරන්න වෙනවනේ. ඉතින් ඔයගොල්ලන් තාම ඔය ජීවිතේ ඉන්නකොට නේද? එතකොට ඔයගොල්ලන්ට වැඩි ඉවත් එක්ක හැප්පෙනවද නැද්ද කියන දැන් ඉන්නේ. හැප්පෙනවද නැද්ද මුත් එක්ක. හැප්පුණොත් තමයි ටිකක් ජය ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් හැපිලා බලන්න ඕනේ කියන්නේ. තේරෙනවද මම කියන්නේ? හැප්පෙන්නේ නැතුවම හිටියොත් හරි නෑ වගේ නිකන්. එහෙම එකක් තියෙනව නේද ඇතුලේ? හැප්පෙනවා කියන එකේ අර්ථය සම්බන්ධ වෙන්න ඕනේ. කතාවක් යනවනම් සම්බන්ධ වෙන්න ඕනේ ඒකට. නිහඬව කිසි කෙනෙක් නිහඬව ටීවී බලන අය ඉන්නවද ලෝකේ? ළඟ කවුරු හරි ඉන්නවනම් ළඟ කවුරු හරි ඉන්න ඕනත් නෑ. ඉතින් තමුන්ගේ ඇතුළම නේද? ඇතුළම අන්ත දෙකටනේ සකස් වෙවි නේද ටීවී බලන්නේ නේ. ඒක නේද ඉතින් මේ අපි මේ ලෝකය ගැන දැනගන්නවා කියලා කියන්නේ නේද? මනසින් හැම වෙලාවෙම එක නිවුස් එකක් කියනකොට ඇලුනා. ඊළඟ එක කියනකොට ගැටුණා. ඊළඟ එකට ඇලුනා. ආයෙත් ගැටුණා. ආයෙත් ඇලුනා. නේද? කිම්මුන්ගේ හැමදාම තියෙන්නේ මේවමයි. වැඩක් නැහැ මේ නිවුස් බලන්න කියලා වැහුවා. ආයෙත් ඊළඟ දවසෙත් වෙලාවටම ගියා. මනස කියනවා බලපං කියලා. ආයෙත් අර පුරුද්දම දානවා. ඇලෙනවා ගැටෙනවා. ඇලෙනවා ගැටෙනවා. මොකද ඒ දෙකේ ඇර වෙන කරන්න දෙයක් නැහැ නේ මෙයාට. දැන් මේ පොයින්ට්ස් අල්ල ගන්න හරියට. හරිද? දැන් මේ සිත එළියට අරගන්න හැටි මම මේ කියලා දෙන්නේ තමුන්ට බලන්න. නැත්නම් ඉතින් මතක නෑනේ විදර්ශනාව එන්නේ නිවුස් බලලා ඉවර වෙලා. විදර්ශනාවත් කරන්න තියෙන ඕනේ හිත බැලුවේ නෑනේ. නිවුස් ටික ඔක්කොම බලලා හොඳට කර්ම සකස් කරගෙන ඊළඟට විදර්ශනාව. ඒත් ඉතින් නිකන් ඉන්න වෙලාවක මේ පහ හරහා එන්නේ ඒත් නෑ මේ පහ හරහා එන්නේ නැති වෙලාවට අතීතේව හැදෙනවනේ. එහෙම තේරිලා තියෙද මේ පහෙන් එන්නේ නැති හැම වෙලාවකම අතීතේ වෙනවා කියලා? ඒවයි ඉන්නවද? ඒව අතාරිනවද? අතීතේ ආවි කියලා අතාරිනවද? මොන අතාරිලා? අතාරලා නැහැ. ඉතින් මෙතන ඉන්න එපා මගේ ළඟ. නෑ නේ ටිකක් අමාරුයි නේ. අමාරුයි වැඩේ අමාරු මේ අනිත් මිනිස්සු නිසා නෙමෙයි. තමුන්ගේ අඥානකම නිසා. මෝඩකම නිසා. පොඩ්ඩක් මේකේ ඔන්නෝහෙ ටිකක් උඩතල් වෙලා ඉන්න එක හොඳයි යන්නේ. දැන් ජීවිතයක් නෑනේ නිකන් ගතියක් නෑනේ. එහෙම නේද? ළමයිත් එක්ක ඔන්නෝහෙ තව ටික කාලයක් ඉන්නවා. දැන් මේ ළමයිගේ ප්‍රශ්නයක් නෙමෙයි නිවන් දකින්න බැරි එක. ඒගොල්ලන්ගේ කර්ම ශක්තිය අනුව කොහොමද යනවා? ඒගොල්ලන්ගේ කර්ම ශක්තිය අනුව ඒගොල්ලන්ගේ කර්ම ශක්තිය ඕගොල්ලන්ගේ කර්ම ශක්තියෙන් වැඩ ගන්නවා. තේරෙනවද? එයාගේ කර්ම ශක්තිය ඔයාගේ කර්ම ශක්තියෙන් වැඩ ගන්නවා. එතකොට ඔයා කියනවා මං අම්මනේ මං ඔක්කොම කරන්න ඕනේ එයාට. දාසකම් කරන්නේ උනාට කියන්නේ මොකද්ද? දාසකම් දන්නවත් එපා මෑනියෝ හිමේ. දාසකම නැත්තම් මොකද්ද? ඔයගේම කොතරම් බලාගෙන තියනවද ගිය සැරේ? ගිය සැරේ බලලා ඉවර කරාද නෑනේ. මේ සැරේ අලුත් ගොඩක් නේ. දැන් ඕක ඉවර වුණාම ඉවරද වැඩේ? මැරෙනවා කියන්නේ මොකද්ද? තව එකක් අල්ලලා නේද මැරෙන්නේ? අල්ලලයි මැරෙන්නේ. කූඩැල්ලා වගේ. තව එකක් අල්ලගෙන තමයි මේක අතාරින්නේ. එහෙනම් මැරිච්ච අය ඉන්නවද මේ ලෝකේ? මරුණු අය ඉන්නවද? හොඳට බලන්න මැරිච්ච අය ඉන්නවද? ඔක්කොම ජීවත් වෙන අය නිවන් දකපු අය අරින්න අනිත් ඔක්කොම
ජීවත් වෙනව නේද? කොහේ හරි. නේද? බලන්න ඕන නුවණින් විමසලා මොට්ටේ වගේ ඉන්නේ නැතුව 3 මාසේ සතියේ අවුරුද්දේ දාන දිදි කාටද දුන්නේ? ඉතින් ඒව නිකන් කැඩෙන්නේ නැහැ. හරිද? මේ විදර්ශනාව තුල අර පළවෙනි එක කැඩිලා යන්න ඕන. මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ තුන කැඩෙන්න ඕන. ඉතින් මේවා හරියට දකින්න නෑ. ඉතින් ඒ තුන කැඩුනත් හරියට පේන්නේ නැහැ. ඉතින් සෑහෙන කාලයක් යනකම් මම දකින්න අමාරුයි. නමුත් මම මේ ඉඟි දෙන්නේ පොයින්ට්ස් දෙන්නේ ඔයගලන්ට. හිතලා බලන්න. ඇත්තනේ මරුණු ගමන්ම ඉපදෙනව නම් කොමරිච්ච අය. අනේ ඌයෙන් අපිට වැඩක් නැහැනේ මෑණියෝ. නෑ මේවයින් වැඩ තියෙනවා. හැබැයි මේවා නිකන් බෑ. නිකන් අතාරින්න බෑ. එහෙම මේ සිත ඉඩ දෙන්නේ. මොකද ඉතින් සිත කියන්නේ ලুকু කතන්දරයක් නේ මේක. මේ චුට්ටනේ අපි මේක හදාරන්න යන්නේ නේ. සිත කියන්නේ අති පුලුල්තර විශාල කතන්දරයක්. ඒක තේරෙන්නේ ටිකෙන් ටික තමයි. ඒක තේරුම් ගන්න යනකොට ටිකෙන් ටික තේරුම් ගන්නකොට තමයි අන තමුන්ගේ අර ප්‍රඥා ඇස දියුණු වෙනවා. දැන් ඔයගලන්ට ප්‍රඥාව තියෙද නැද්ද? දන්නේ නැහැ මෑණියෝ. අපි හිතන් ඉන්නෝ ප්‍රඥාවන්තයි කියලා ඒ දන්නේ නැහැ. එහෙමයිද? ප්‍රඥාව තියෙනන් තරහ යන්න බෑ. අනුන්ගේ දුකුද හොයන්න බෑ. අරයට ප්‍රඥාව තියෙනවා මෙයාට නෑ අරකද මේකද බෑ. අනිත් එක ප්‍රඥාව කියන්නේ ඕගොල්ලන් හිතන ඔය දැනුමත් නෙමෙයි. ඕගොල්ලන්ගේම ඇතුළාන්තයේ තියෙන තවත් සුවිශේෂම හැකියාව. මේක තමයි මනසේ දියුණු කරන්න පුළුවන් අන්තිම එක. අවසාන තැන ගෙනියන්න පුළුවන්. ඒක බුදු කෙනෙක් ඒ තැනටම ගෙනහිල්ලා මනස ඊට පස්සේ අපිට කියලා දෙනවා අපේ මනසත් එතෙන්ට ගෙනියන හැටි. දැන් මේ අපි කරන්නේ ඒක. නිකං කතන්දරයක් නෙමෙයි. හරිද මේ කරන්නේ? අපේ මනස අපේ ගෙනියන්න පුළුවන් ඉහළම සුපිරිම තැනට අරන් යන්න මේ හදන්නේ. දැන් ඉන්නේ අඥාන තැන. ඉතින් සුපිරිම තැනට යන්න කැමති නැහැ. සුපිරිම තැනට යන්න නම් සුද්ධවන්තයෙක් වෙන්න ඕන. සුද්ධවන්තයෙක් වෙන්න නම් ඔය තියෙන ඔක්කොම අඩුපාඩු කට ඇරුණම වෙන ඒවා සිතින් කයෙන් වචනෙන් තුන්දොරින්ම වෙන දේවල් නැති වෙන්න ඕන. තුනෙන්ම වෙන ඒවා නැති වෙන්න ඕන. තුනෙන්ම වෙන අවැඩ තමුන්ටත් අනුන්ටත් අවැඩ පිණිස පවතින දේවල් සියල්ල නැති වෙන්න ඕන. ඇලීම සහ ගැටීම කියන දෙකම නැති වෙන්න ඕන. මං ඊයේ හොඳ මේ එකක් බැලුවා. ඒක තිබුණා දෙන්නෙකුගේ දෙබසක්. එයා කියනවා උඹ ළඟ වෘකය දෙන්නෙක් ඉන්නවා. ඔබ මොන වෘකයද හදාගන්නේ? කන්න දෙන්නේ මොන වෘකයටද කියලා. ඉතින් එකක් වෛරය සහ ක්‍රෝධය, අනිත් එක ආදරය සහ ප්‍රේමය. මං කල්පනා කරේ ඔය දෙකටම ඔයගොල්ලෝ කන්න දෙනව නේද? නේද? එකෙකුට නෙමෙයි කන්න දෙන්නේ. අර යවුවේ කාටද කන්න දෙන්නේ කියලා. මට ටක් කාලා මතක් වුණේ දෙකටම කන්න දෙනෝනේ. දෙකම අවශ්‍යයි නේද ඔයගලන්ට? ඔය වෘකය දෙන්නම ඔයගොල්ලෝ නඩත්තු කරනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද? දෙන්නම අයින් කරන්න. ඔය දෙන්නම අයින් කරන්න. ඇලීම සහ ගැටීම. ඇලීම සහ ගැටීම. එතකොට ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභය තමයි ඇලීම, ද්වේෂය තමයි ගැටීම, මෝහය තමයි ඔය දෙකමත් එක්ක ඉන්නේ. තනියමත් ඉන්නෝ මෝහය. එතකොට ලෝභය තියෙන තැන හැම වෙලාවෙම මෝහයක් තියෙනවා. අයි මුලාව නිසා නේ ලෝභ කරන්නේ නේ. අනුන්ගේ දේවල් හොයන්නේ, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න හදන්නේ ලෝභය නිසා. නේ? ඉතින් මෝහය නේද එතන තියෙන්නේ නේ මුලාව. නෑ මං ඒව කොහොම හරි ගන්න ඕනේ. අපරාධේ උගලන් මේ සංසාරේ යන්නේ. පිරිසුදු වෙන්න අකමැති. ඒකයි යන්නේ. කිලුටු වස්ත්‍රමයි ඉන්න කැමති. එහෙමද නැත්ද? හැබැයි ටික ටික මේවා කඩා ගන්න ඕන. හරිද? මේවා මේ එකපාරටම කැඩෙන්නේ නැහැ මේවා. මේවා බොහොම පරිස්සමින්. අනිත් එක මේවා එළියේ කඩන දේවල් නෙමෙයි. එළියේ කිසි දෙයක් අතාරින්න නැහැ ඔයගලන්ට.
එළියේ කිසිම දෙයක් අතාරින්න නැහැ. අතාරින්න තියෙන්නේ ඇතුලේ සකස් වෙන සිත කෙලෙස් අකුසල් එහෙම කිව්වම තේරෙනවනේ. එතකොට අකුසල් අතහැරියා කියන්නේ සකස් වෙන සිත දැකීම තුලින් සිද්ධ වෙන දෙයක්. එතකොට ඉතුරු නැතුවම සම්පූර්ණයෙන්ම ඒ සිතෙන් අයින් වෙනවා. ඒ සිතෙන් නිදහස් වෙන හැම වෙලාවකම තමුන් ලෝකයට අයිති නෑ. ලෝකෝත්තර වෙනවා. කැමති නැද්ද එතන ඉන්න? ලෝකෝත්තර වෙලා ඉන්න කැමති නැද්ද? ලෝකෝත්තරයෝ වෙලා නෙමෙයි. ලෝකෝ ඒවත් තියෙනවනේ. අරුණන් හරිම ලෝකෝත්තරේ. බලන්න නේද මේ වචනේ අගය දන්නේ නැතිව. ඒක පාවිච්චි කරන්නේ වැරදි තැනටනේ. අපි වටිනා වචන පාවිච්චි කරන්නේ බොහොම පහත් තැන්වලට. ඒකයි නිවන නැත්තේ. නේද? දැන් මේ හැම එකකින්ම මම උත්සාහ කරන්නේ ඔයගලගේ මේ සකස් වෙන සිත කියන එකට ඔයගලගේ ප්‍රඥා ඇස නැත්නම් ඔයගලගේ අවධානය එහෙම නැත්නම් ඔයගලගේ සිහිය යොමු කරන්න. ඔයගලන්ට අල්ල ගන්න පුළුවන් වෙන්න. හිතන්න එපා කාත් එක්ක හරි වාද කරලා දිනුවා කියලා හිතන්න එපා කොයි වෙලාවකවත්. කාත් එක්ක හරි කතා කරලා පෙරදුනා කියලාත් හිතන්න එපා කොයි වෙලාවකවත්. දිනුම් පෙරදුම් නෑ. මේ දෙකේම තියෙන්නේ සසර. මේ දෙකම සසර. ඉතින් මේ කෙලෙස් ටික ප්‍රහාණය කරගන්නකම් ඕගලන්ට තියනව කරගන්න වැඩක්. ඒ දැඩි අවධානයකින් ඒ අකුසල් කෙරේ ඕගලන් යොමු වෙන්න ඕන. නැත්තම් මේක කඩා ගන්න බෑ. පළවෙනි අදියර තමයි අර ලාමක බොහොම දඩෝරි අකුසල් ටික මේ නැති කරගන්න. ඉතින් ඒක නැති කරගන්න නම් යම්කිසි කාල සීමාවක් දැඩි තමුන්ගේ සිහිය ඊටාත්ම හොඳ වෙන්න ඕන. තමුන්ගේ අවධානය ගොඩක් හොඳ වෙන්න ඕන. තමුන්ගේ සිත කෙරේ සකස් වෙන සිත කෙරේ ටිකයි කරන්න තියෙන්නේ. එහෙම ඊට පස්සේ තියෙන්නේ ටිකෙන් ටික යන්න ඔයගලන්ට. එතකොට අමාරු නෑ. මේ අමාරුම කොටස තමයි අර දඩෝරියාව ටිකක් මෙල්ල කරන එක. චිත්ත දමනය. ටිකක් එයාව මෙල්ල කරගන්නකම් ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයටපත් වෙනකන් තමයි අමාරු මේක. ඊට පස්සෙත් ඉතින් දඟලනවා මෙයා ලේසි නැහැ. අතහැරලා දැම්මොත් ඉතින් ආයෙත් එයාට කරන්න පුළුවන් උපරිමෙන් මෙයා කරනවා. අවධානය ඉවර වෙනකම් අවශ්‍යයි. නමුත් පළවෙනිම අවස්ථාව තමයි ඕගොල්ලෝ හොඳට තේරුම් ගන්න. ඕගලන් සෝතාපට්ටි ඵලයටපත් වෙන තුරු ඕගලන් ඉන්නේ හරීම මෝඩ තැනක. කිසි දෙයක් තමුන්ගේ යථාර්ථය පිළිබඳව නොදන්නා තැනක, නොතේරෙන තැනක. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න. මේ උගලන් වාසනාවන්තයි. උගලන්ට අහන්න ලැබුණ එක මේක. මොකද මේ බුදුහාමුදුරුවෝ දීපු සැබෑම පණිවිඩය බුදුහාමුදුරුවෝ අපේ මනසේ සැඟවුණු තැන අපිට අවදි කරගන්න හැටි මේ කිව්වේ. ඒ සැඟවුණු ඥානයන් බලන්න කොච්චර වටිනවද කියලා ඒවා. ඇයි ඔයගොල්ලෝ ඔහොම ඉන්නේ? ඉච්චර වටිනා ඒ තමුන්ට අයිති දේනේ දැන් මේ. දැන් දැනුමවල් ඕන තරම් ගන්න පුළුවන්. නමුත් මේ දේ ගන්න බෑ එහෙම ලේසියෙන්. මේකට යන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමවේදය තමයි මම මේ කියන්නේ. ඒකත් හරි ලේසි. ඔයගොල්ලෝ කරන්න අකමැතිම දේවල් තමයි කරන්න වෙන්නේ. අන්න ඒකයි පොඩි ප්‍රශ්නේ තියෙන්නේ. කරන්න අකමැතිම දේ තමයි මේ නිහතමානී වෙන්න කැමති නෑ. අවංක නෑ, ඍජු නෑ. එහෙම එකක් තියෙනවනේ දෙහිම ගතියක්. යන්නේ දෙකට එක කරන ගතියක් නේ. නිකන් ලොක්ෙක් වෙන්න හදන ගතියක් නේ. හැමතැනම එහෙම තියෙනව නේද? පරදින්න කැමති නැති ගතියක් නේ. නැද්ද එහෙම? අන්න ඒව තමයි මේ උගලන්ගේ දුර්වල ස්වභාවය. මානසික තියෙන දුර්වල ස්වභාවයන් තමයි ඒව. කැමති නැහැ. දැන් හස්බන්ඩ්
හස්බන්ඩ් කැමති නෑ වයිෆ්ට දෙවෙනි වෙන්න ඕනේ නෑ. සම වෙන්නත් ඕනේ නෑ. මොකෙක්වත් නොවී ඉන්න. දැන් සමහරු කියන්නේ සම වෙන්න ඕනේ කියලා නේද? සම වෙන්නේ අරයක් අකුසල නම් කරන්නේ. ඉතින් ඒකටද සම වෙන්න කියන්නේ මේ. ඒතර ඌ කරන අකුසල ටික වත් කරන්න ඕනේ. අයි සමාන වෙන්න බෑ. නේ? ඔය කොහොම සම්මුති ලෝකේ තියෙන වචන විතරයි. ඒවා සම්මුතිය යනකම් හරි වටිනවා. ඉතින් ඒවට වටිනාකම් දෙනවා. ඒව ගැන හරියට කතා කරනවා. ඉවරයක් නෑ කතා කරනවා. නිසි තැන, සම තැන, අර තැන, මේ තැන. මෙතෙන්ට ආවම තමයි තේරෙන්නේ මොනවාද මේ විහිළු කියලා. සම තැන. කායික සම තැනද? ඊළඟ සැරේ කකුල් හතරක් හම්බුනාම ඒකෙත් සම තැන හොයනවද? නිසි තැන හොයනවද? නිසි තැන කොහෙද? කකුල් හතර එක්කිනාට නිසි තැන උන් නිසි තැනමද ඉන්නේ එතකොට. මේකෙදනේ නිසි තැන නෙමෙයි හරි තැන, හරිම තැන, නිවැරදිම තැන හොයාගන්න ලැබුණු අවස්ථාව අර තමුන්ගේ ඇතුළාන්තේ නිසි තැන, තමුන්ගේ ඇතුළාන්තේ සැබෑවටම තමුන් කවුද කියන එක හොයාගන්න ලැබුණු chance එක එළියේ නිසි තැන් හොයනවා, සම තැන් හොයනවා නේ. ඔගොල්ලන් එහෙම නෑ ඉතින්. නේද? ලෝකේ ඇත්තටම අවුල් වෙලා තියෙන එක. ඇත්තටම මේකේ එහෙම මේ හරි විශ්මිතයි මේකේ එහෙම හොයන්න දෙයක් නෑ. එහෙම වැජබෙන්න තැනක් නැහැ මේකේ ඇත්තටම. එහෙම එකක් නැහැ. මොකද මරණයෙන් මේ කෑල්ල ඉවර වෙනවා. ඊළඟට ආයෙත් අලුත් කෑල්ලක්. කාට ඒ කෑල්ලේ. දැන් මේකේ තියෙන ලොකුම chance එක තමයි උගලන්ට හොඳ මනුස්ස ජීවිතයක් ලැබුණා. නිරුපද්‍රිත. නේද? අංග විකල වෙලා නැහැ. නේද? යම් කිසි කුසල ශක්තියකට උගලන්ට හොඳ ජීවිතයක් ලැබුණා. ඊගාට උගලන්ට යම් කිසි ප්‍රමාණයකට උගලන්ගේ යම් කිසි චිත්ත දමනයක් හදාගෙන තියෙනවා. දැන් මේක අහගෙන ඉන්නත් බෑනේ නැත්තන් නේද? මේක අහන්න හරි එන්න හරි හිතුණා නේද? ඒ කියන්නේ උගලන්ට ඒ තැනට යන්න පුළුවන් හැකියාව, උගලන්ගේ මනස එතෙන්ට දියුණු කරගන්න පුළුවන් හැකියාව ඔබ තුල තියෙනවා. ඒක වර්ධනය කරගැනීමයි අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක වර්ධනය කරගන්න නම් ඔබට තියෙන්නේ ඔබ නිහතමානී වෙලා ඔබේ ප්‍රතිරූපය ගොඩගෙන ගන්න නැතුව ඒක බිඳ යන්න. අපි කරන්නේ හැම වෙලාවෙම අපේ ප්‍රතිරූප අපේ ඒක ගොඩ ගන්න හැම වෙලාවෙම නේද? අපි නැගිටලා ඉන්න ඕන කියන එකක් නේද තියෙන්නේ? නේද? හැම වෙලාවෙම මම දිනන්න ඕන. මම කියන එක කරන්න ඕන. නේද? මම කියන එකනේ හරි. එහෙම ඉන්න එපා. එහෙම ඉඳලා නිවෙන්න බෑ කවදාවත්. ඕන කෙනෙකුට එහෙම ගොඩනගා ගන්න ඉතින් ඉඩ දෙන්න. ඒක කඩන්න යන්න එපා. ඉතින් ඒක කඩන්න ගිහලා තමුන්ගේ කෙනෙක් කැඩෙන්නේ ඊගාවට. තමුන්ගේ ගමන කැඩෙනවා. ලොකුම ප්‍රශ්නේ අනුන් හදන්න යන එක. අනුන් හදන්නමයි යන්නේ. නේද? මාවත් හදන්න පුළුවන් නම් හදයි. මෑණියොත් හරි නෑ ඔය මෑණියුන්ගේ වැඩ. වඩා ටිකක් සංවරව කතා කරනව නම් හොඳයි. අල්ලන්නේ කතාව මෑණියන්ගේ. කිසිම සංවරකමක් නැහැ. දැන් සංවරය කියන්නේ මොකද්ද? බොරු කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පාරුස වචන කියන්නේ නැහැ. මම කියන වචන පාරුස නෙමෙයි. හරි? සම්ප්‍රප්‍රලාප නැහැ. කායික දුස්චරිත නැහැ. කවුද දන්නේ ඉතින් ඕවා? මම මේ ඕගොල්ලන්ගේ එක්කෙනාටත් පොඩ්ඩක් ඉඩක් දෙන්න එපා. ඒක තමයි මම ඒ අර ඕගොල්ලන්ගෙන් එන එක තමයි ඒක. හරිද? දෙබස් දෙකක්නේ. මගේ ටික මං කියලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ ටිකත් මං කියනවා. කවුද දාන්නේ? ආයේ ඕගොල්ලන්ගේ ටික. ඊට පස්සේ කවුරුත් දැනගන්න ඕන නෑ. ඒ මගේ එක. ඊගාට ඕගොල්ලන්ගේ. ඔව් ඉතින් ලේසිනේ එහෙම කියලා යන්න. ඒ ඕගොල්ලන්ගේ එක. ඊගාට මම ඔයාට ඕන දෙයක් හිතන්න. ඔව් ඉතින් එහෙම කිව්වම හරිනේ ඉතින්. ඒ ඔයගලන්ගේ එක. ඔයගොල්ලෝ තාමත් ඔතන කුණු හොය ඉන්නවා.
මම ගැලවිලා. දැන් කවුද දන්නේව ගැලවිලාද කියලා? බෑ ඔප්පු කරන්න. ඒක තමයි මං කියන්නේ උඹත් මෙතෙන්ට වරෙන් කියලා. එදාට තමයි ඔප්පු කරන්න පුළුවන්. නැතුව වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ ඔප්පු කරන්න. මග කියා දීලා ඒ පුද්ගලයාටත් අහන පුද්ගලයාටත් මෙතෙන්ට එන මග කියා දීම විතරමයි කරන්න පුළුවන්. කිසි කෙනෙකුට කිසි කෙනෙකුගේ පාරිශුද්ධභාවය දකින්න බෑ. අපි සම්මුති ලෝකේ ඒක නිසා තමයි බාහිර දේවල් මුසු කරගෙන ඒව හොයන්නේ. අපි බාහිරෙන් තමයි කෙනෙකුගේ සංවර අසංවරකම හොයන්නේ. මොකද අපිට ආධ්‍යාත්මික සංවරකම හොයන්න තරම් ප්‍රඥාවක් නැති නිසා. අපි අඥාන නිසා අපි හැම වෙලාවෙම කෙනෙකුගේ සංවර බව සිල්වත් බව හොයන්නේ බාහිර පෙනුමෙන්. බාහිර පෙනුමෙන් ඒක හොයන්න බෑ. ආධ්‍යාත්මික සංවරය බාහිර සංවරයකින් වහන්න බෑ. අනිත් එක ආධ්‍යාත්මික සංවරය බාහිර සංවරයකින් පෙන්වන්නත් බෑ. එයා පෙන්වන්න යන්නේ. ඇයි? එයා සංවර වෙලා ඉවරයි. දැන් උගලන් එතනත් වරද්දගෙනනේ තියෙන්නේ සංවර අසංවරකමවත් දන්නේ නැහනේ හරියට. එහෙම තමයි ඉතින්. එහෙම තමයි උතන මන් දන්න උතන එහෙමයි කියලා. උතන මොකද තේරෙන්නේ නැහැ. ඊ මෑනේ ඉතින් අර පොතේ තියෙන්නේ මෙහෙමනේ සංවරය කියන්නේ මෙහෙමයි කියලානේ. දැන් සංවරය කියන්නේ මොකද්ද? සංවරය කියන්නේ මොකද්ද? සංවරය කියන්නේ ඔහොම වාඩි වෙලා ඉන්න එකද? ලස්සනට දිග ගවුමක් ඇඳලා එන එකද? එහෙමද? එහෙමද? සුදු ඇඳලා ඉන්න එකද? එහෙනම් මොකද්ද සංවරය කියන්නේ? සීලය කියන්නේ සිල්වත් බව. සිල්වත් වෙන්න බෑ ප්‍රඥාවෙන් තොර සිල්වත් බව උතන තියෙනවා. ප්‍රඥාවේ සිල්වත් බව මෙතන තියෙනවා. එනස්නේ දෙකෙන් කැමැති මොහොකටද ඔයගොල්ලෝ? ප්‍රඥාවෙන් සිල්වත් වුණා මෙතන දැන් මෙයා ප්‍රඥාවන්තයෙක් කියා ගන්න හදනෝ ඉසරේ. ඉසරේ තව එකක් අල්ලගෙන. ඕ ප්‍රඥාවන්තව සිල්වත් වුණාම මෙහෙමයි අඥානව සිල්වත් වුණාම ඔහොමයි. ඔහොමයි කියන්නේ ඔයගලන්ට නෙමෙයි ඔයගලන්ට. අඥානව සිල්වත් වෙන්නේ ඔහොමයි. දෙකෙන් හොඳ මොකද්ද? ඇතුළ දුස්සීලව එළියෙන් පෙන්නන එකද හොඳ? ඇතුළ සිල්වත් වෙලා එළියෙන් ඒක පෙන්නන්නේ නැති එකද? එයාගෙන් කාටවත් කරදරයක් තියෙද? ඇතුළ අපිරිසුදු වෙලා එළිය පිරිසුදු කරන් ඉන්න එක්කෙනාගෙන් කරදරද නැද්ද? හොයලා බලන්න පුළුවන්. tamun ගැන හරි දානුන්ගේව නෙමෙයි දැන් හොයන්න යන්නේ. හිතන්න. ඉතින් බෞද්ධනේ හිතන්න පුළුවන්කම තියෙනවා. කිසි බෞද්ධ කමක් නැහැ අප්පපෝ. මොකෙක් හරි මොකක් හරි කිව්වොත් ඔන්න ඕකේ පස්සේ දුවනවා. යනවද නැද්ද? යනවද නැද්ද? කවුරු හරි කිව්වොත් රහත් කරනවා මං එක පැය එක දේශනාවයි කරන්නේ ඔයගලන්ට රහත් වෙන්න පුළුවන් අහලම බලන්න කිව්වොත් ආනවද නැද්ද? ඕ අහලා ඉවර වෙලා උනේ නෑනේ වැඩි ඊට පස්සේ එනවා මගේ ළඟට. අරක සද්ද ඇතු ඇහුවා ඒක සැරෙම රහත් වෙනවා කියලා කිව්වනේ එතන ඒ උනාට උනේ නෑ වැඩේ. ඊට පස්සේ හිමින් එනෝ මෑණියන්ගේම මම අහන්නේ කියලා බොරුවක් කියාගෙන මෙහාට එනවා. කියන්නේත් ඒ වචනමයි. නිවන් දකීද ඔහොම කපටි අම්මන්ඩිලා? අම්මන්ඩිලා හරි නරකයිනේ වචන. හරිම අසෝබනයි අප්පා මේ වචන නම් මේ මෑණියෝ කියාගන්නේ ඇයි ඔයා?
මේ මට එන දෝෂාරෝපණ. මෑණියෝ කියාගන්නේ ඇයි ඔයා? ඔහොම. මෑණියෝ කියන්නේ නැත්තේ කාටද බලන්න. කාලි මෑණියෝ. අර මෑණි, මේ මෑණි, අරහෙත් මෑණි කෙනෙක් න ะ. අර දේවල්ෙත් මෑණියෝ, මේ දේවල්ෙත් මෑණි. ඉතින් මමත් ඒ ගුණේද දැන්? මට මෑණි මෑණි ගන්නේ. නේ? එහෙනම් මොකද්ද ඔයාලට කියන්නේ අපි? කැමති දෙයක් කියන්න. ප්‍රශ්නයක් නෑ. අය එකක්වත් මට අදාළ නැති නිසා. ඔයගලන්ට එහෙමද? මැඩම් කිව්ව නැති වුණොත් අරගෙන්ට මැඩම් කිව්ව මට නිකම්ම. මෑණි කියලා නෙමෙයි. අරයට මිස්ටර් කිව්ව මට නිකම්ම. මුංගේ තියෙනනේ අතමිට බලලා තමයි මොනුත් දෙන්නේ. එහෙමද නැද්ද ඔතන ඉන්නකොට? එහෙමයිනේ. මෙයාට අග්ගාලා හැදෙනවා නේද? ඒක තමයි මේකේ ස්වභාවය. ඒකනේ මං කියන්නේ මෙයා ප්‍රඥාවෙන් තොරයි. සකස් වෙන සිත ප්‍රඥාවෙන් තොරයි. එයා හැදෙන්නෙම ඔහොමම. එහෙමද නැද්ද? එහෙමද නැද්ද? හැම වෙලාවෙම හොයන්නේ තමුන් උස් කළා අනිත් අය පහත් කළා. එහෙමද නැද්ද? පහත් කළාමයි හොයන්නේ. තමුන් උඩ අනිත් අය යට. තේරුණාද? ඕව තමයි දුර්වලතාවය. ඕව තමයි අඥානයාගේ ස්වභාවය. ඒකට තමන් ළඟ දෙන්නෙක් ඉන්නෝ එක්කෙනෙක් ඇත්තෙම නෑ උගලන් ළඟ. මෙයා තමයි වැඩිපුර ඉන්නේ. කවුද? අඥානයා. අඥාන බව තේරුම් ගත්ත තැන තමයි අන්න ප්‍රඥාව. අඥානය තමයි මේ කියලා තේරුම් ගත්ත මොහොත තමුන්ගේ ප්‍රඥාව. වැඩේ තියෙන්නේ කැමති නෑනේ එතන තේරුම් ගන්නනේ. අඥානය කියලා තේරුම් ගන්න කැමතිද නැද්ද? ඕගොල්ලෝ කොයිම වෙලාවක හරි ගෙදරදී ඔය වාද බෙද වෙනකොට එහෙම පිළි අරගෙන තියනවද? ඕනේ මගේ අඥානකමනේ මේක කියලා පිළි අරන් තියනවද? එහෙම පිළිගන්න කැමතිද? කැමතිද? ඈ? නෑනේ. එහෙමනේ කිව්වේ. නෑ කියලානේ කිව්වේ. අනේ මොකද්ද ඔයාගේ තියෙන ලොකුකම? ඔයා මොනවද දන්නේ ඔයා ගැන? ඔයා මොනවද දන්නේ ඔයා ගැන? මොනවද දන්නේ? ලොකුකම පෙන්වන්න. කාරුමෙට ලැබිච්ච රූපයක් තියෙනවා. කාරුමෙට? හරිම කතයි ඒ වචනේනේ. කාරුමෙට තමයි ඕක ලැබුණේ. එක කාරුමයකට නෙමෙයි. ඔය හැම එකටම කාරුම. කොණ්ඩේට කාරුමේ, ඇස් දෙකට කාරුමේ, කනට කාරුමේ, අතපය වලට කාරුමේ, උසට කාරුමේ, මිටියට කාරුමේ. ලෝම තියෙන්නේ කාරුමේ, නැත්තේ කාරුමේ. ඇඟිලි තියෙන්නේ කාරුමේ, නැත්තේ කාරුමේ. එකක් කියන කරුම නැති එකක් ඔතන. එකක් කියන්නේ ඔතන ඔගලන් ළඟ සතු දේවල් වලින් කර්මය නැතුව තියෙන එකක් කියන්නේ මට. බුද්ධිමත් කර්මේ නැත්තේ කර්මේ, උගත් කර්මේ, උනුගත් කර්මේ. කර්ම කියන්නේ මොකද්ද? වසංගතයක්ද? දැන් අපි මේකෙන් කරන්නේ මොකද්ද? නිවන් අවබෝධ කරනවා කියන එක දෙන් කරන්නේ මොකද්ද? කර්මය කර්මය නවත්තනවා අපි. අකර්මණ්‍ය කරනවා. සබ්බ පාපස්ස අකරණ. කුසලස්ස උපසම්පදා. කුසලයේ උපදිනවා. සියලු ඔය කරන ඔක්කොම වැඩ පාපී වැඩද නැද්ද? පාපී නෑ. පාපී කිව්වේ සසරට. ඔය කරන සියලුම දේවල් සසරට. එතකොට සකස් වෙන සිත දැකීම තුලින් වෙන්නේ උගලන්ට ඒ අකුසලයෙන් තමයි මිදෙන්නේ උගලන්. තේරුණාද?
ඒ අකුසල් තමයි ඔයගලන් නැති කරගන්නේ. ඒක තමයි අකර්මණ්‍ය කරන්නේ. සකස් වෙන සිත දැකීම තුලින් ඔයගලන් අකුසල් තමයි අකර්මණ්‍ය කරන්නේ. කුසලයේ තමයි ඉපදෙන්නේ එතකොට. එතකොට තමයි සිත දමණය වෙන්නේ. ඒ දමණය වූ සිතේ තමයි ඔයගලන්ට යථාර්ථය දැකීමේ හැකියාව ලැබෙන්නේ. ඒ ඥානය පහළ වෙන්නේ. ඒ ඥානය පහළ වෙන්න ඕන ඔය ඔක්කොම ටික ඉවර වුණාට පස්සේ පහළ වෙන්නේ. එතකන් තියෙන්නේ මාර්ගයේ යන ඥානයන් විතරයි. දෙන්න. ඒක නේ කිව්වේ බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය ඥානය, දුක්ඛ සත්‍ය ඥානය නේද? දුක්ඛ සමුදය සත්‍ය ඥානය, නිරෝධ සත්‍ය ඥානය, මාර්ග සත්‍ය ඥානය. ඥානය. ඒ ඥානයන් අවදි වෙලා ඒක කම්ප්ලීට් වෙනකොට චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ වෙනකොට සියලු කෙලෙස් නැසුණාම එතන ප්‍රඥාව. අන්න එතනින් පස්සේ විද්‍යා ආලෝකය. විද්‍යා උදපාදි ආලෝක උදපාදි. ඒකට අර අවිද්‍යාව සම්පූර්ණයෙන්ම පහළටම ඇදලා දානවා. නැත්තටම නැති කරනවා. මෙහිම පහළට ඇදලා දානවා කිව්වේ තේරුම් ගැනීම පහසුව සඳහා. එහෙම නැත්නම් ඔබේ ඇතුළාන්තයේ ඔබේ අවබෝධය ටිකෙන් ටික ඍජු වෙනකොට, නිවැරදි වෙනකොට ලැබෙන ස්වභාවයක් තමයි ඒක. ඇත්තටම හරිම වචන ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඍජු වෙන්න ඕන නේද? ඇදයි නේද? හැම මේ මාර්ගේ යනකොටත් ඇදයි හැම වෙලාවෙම. ඇදේ ඉන්න කැමැත්තක් තියෙනවා අපි. නේද? ඇදේ ඉන්න කැමැති නේද? ඇදේ කියන්නේ මොකද? එක්කෝ මේ කෙලෙස් ගැන කියන්නේ. ඇදේ කියන්නේ කෙලෙස් එතන. මොකක්කෝ ක්ලේශයක් තියෙනවා. එක්ක ලෝභය නැත්නම් ද්වේෂය නැත්නම් මෝහය. මෝහය කොහොමදක් තියෙනවා? ලෝභය ද්වේෂය දෙකෙන් එකක් එක්ක මෝහය හැම වෙලාවෙම තියෙනවා. එහෙම තේරෙනවද? ඉතින් දැන් හොයාගන්න බැරිද ඉතින් ඔච්චර කියලාත් ඕක ඇතුලේ කතන්දරේ? එහෙම හොයාගන්න පුළුවන්ද මෑණියෝ? ඔගොල්ලෝ සිත අවබෝධ කරලාද ඉන්නේ? ඇයි කියන්නේ මං ඔබේ හිත අවබෝධ හදවත දැක්කා අවබෝධ කරගත්තා එහෙම කියලා නේද? කියනව නේද? හස්බන්ඩ්ගේ හිත දැකලාද? දැන් අවබෝධ කරලාද හස්බන්ඩ්ගේ හිත? අපෝ ඕක ගැන නම් මතක් කරන්න බෑනේ. මල කරදරේ මට නිවන් දකින්නවත් ඒගොල්ලෝ නිවන් දකින්නත් දෙන්නේ නැහැ. මේ සමහරව ඇවිල්ලා මට පැමිණිලි කරනවා. ඊ අකා අපිට එන්න දෙන්නේ නැහනේ මෑණියෝ ගෙදරින්. ඒකම ඇති ඊළඟ සැරේ චුස් ගාලා කකුල් හතර තැනකට යන්න. එන්න. පිරිමි පක්ෂය, පුරුෂ පක්ෂය. ඔගලන්ට අයිති නෑ ඔගලන්ගේ ඔය මේ වයිෆ්ලා. එහෙනම් කාටද අයිති? කර්ම ගනුදෙනුවක් තියෙන්නේ. අපෝ එහෙනම් මුන්ට සලකන්න නරකයි කර්ම ගනුදෙනුවක් නේ තියෙන්නේ. ඒකත් කර්ම ගනුදෙනුවක් වෙනවා නේද? සලකුවත් කර්ම ගනුදෙනුවක්, නොසලකුවත් කර්ම ගනුදෙනුවක්. ඔගොල්ලෝ දෙපැත්තෙන්ම හිර වෙලා ඉන්නේ. එහෙනම් දෙකම අතාරින්නම වෙනවා. ඔයගොල්ලත් එහෙමයි. ඕගලන්ට හස්බන්ඩ් කිව්වම ඉතින් නේ අහන්න ඕනේ යාගේ. මොන මගුලකට අහනවද? එයාගෙන් සංසාරෙන් ගැලවෙන්න. ආවේ එයාගෙන් ආලද මෙහෙට? එයාගෙන් ආලද ආවේ? එයාගෙන් ආලද ආවේ? හොඳයි මහත්තුරුත් ඉන්න එක. දැන් නෝල්ලාට කරදරයක් නැතුව ඉන්න පුළුවන් වෙනවා. ඇයි දැන් අද අහගත්තනේ හොඳට. ඕගොල්ලන්ගෙන් අහලා නෙමෙයි ආවේ. ඕගොල්ලෝ ඒගොල්ලන්ගෙන් අහලත් නෙමෙයි ආවේ. අපි කවුරුත් කාගෙන්වත් අහලා ආව එකක් නෙමෙයි මේ. කැමැත්තෙන් ආවේ හේකුත් නෙමෙයි. මෙතනදී තමයි ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් උත්තර නැතුවම ආයෙත් තව තැනකට යනවා. ඒක මේකේ තියෙන වටිනාකම ඔයාලට. මේ ලැබුණු මනුස්ස ජීවිතයේ වටිනාකම, මේ බුද්ධ ශාසනය ලැබීමයි වටිනාකම. මේ යථාර්ථය හොයාගන්න හැටි කියලා දෙන එකයි වටිනාකම. ඒගොල්ලන්ට ඒ තුනම හම්බ වෙලා තියෙනවා. ඊට ඔයගොල්ලන්ට හොඳ මනුස්ස ජීවිතයක් හම්බ වෙලා තියෙනවා. අන්න හතරයි. ෂණ සම්පatti හතරම තියෙනවා. තමුන්ගේ අතේ වැඩේ තියෙන්නේ. කවුරුත් ඇවිල්ලා කියලා දෙන්නේ නැහැ. හරිද?
මහත්තයා කොච්චර ආදරේ වුණත් ඒකෙන්ම හොයාගන්න පුළුවන් නේ උගලන්ට. ආදරේ වැඩිකම කොච්චරද කිව්වොත් නිවන් දකින්න දෙන්නේ නැහැ නේද? ඌව ගියාට කමන්නේ පරිස්සමේ. එතකොට උගලන්ගේ හිතත් පොඩ්ඩක් අවුල් වෙනවද නැද්ද? තමයි නේ කියන්නේ මේවත් කළා බෑනේ මේ මිනිස්සයත් එක්ක මේ මිනිස්සය මෙච්චර ආදරෙන් මට සලකද්දි නේ? දාලා යන්න බෑනේ ඉතින්. නේ? එහෙමද නැද්ද? නෑ ඉතින් නේ උගලන් ඉතින් ඊට වඩා ටිකක් ලෙවල් එකේ ඉන්නවනේ. හොඳම හස්බන්ඩ් කෙනෙක් හම්බෙච්ච කෙනෙක් අතුස්සන් බලන්න. හොඳ හස්බන්ඩ් කෙනෙක් මට නම් හම්බෙලා. ඔයගලන් හොඳ වයිෆ් කෙනෙක් හම්බෙලා ඉන්නවනම් ඔයගලත් අතුස්සන්. හොඳ හස්බන්ඩ් කෙනෙක් හම්බෙලා ඉන්නවනම් ඔයගලත් අතුස්සන්. ඒකේකටවත් නෑ. මොකටද එනම් බෑන්දේ? ඉන්න තිබ්බයි මං වගේ. අය බෑන්දේ? කරුමනේ මෑණියෝ. අපි කරගත්ත දේවල් නෙමෙයි මේවා කරුම. දැන් මේවයින් ගොඩාක් දේවල් ඔයගලන්ට තේරුම් ගන්න තියෙනවා. හරිද? මේ කියන දේවල් වලින් ගොඩාක් දේවල්. ඒ කියන්නේ මොකද්ද අපේ සසර ගමන කියන්නේ කියන එක. කවුද අපිට වග කියන්නේ කියන එක. කොතනද අපිට ගැලවීම තියෙන්නේ කියන එක. කවුද අපි වෙනුවෙන් පෙනී හිටින්නේ කියන එක. කවුරුත් නැහැ. තේරෙනවද? කවුරුත් නැහැ. මට බැන්නයි කියලා කිසි වැඩක් වෙන්නේත් නැහැ. මට පුළුවන් නම් උගලන්ගේ ඔක්කොමලා මං ගලවනෝ මේ උතුතරින්. බෑනේ ඉතින්. බෙල්ල කැපුවත් උඹලා නම් ගලව ගන්න බෑ ඉතින්. එහෙම කොහමද අපේ මානව අයිතිවාසිකම. එහෙම බලෙන් නිවන් දක්වන්න බෑ කවුරුවත්. බෑ තමයි. එහෙම කරන්න බෑ. පෙනි ඕගොල්ලෝ යනෝ මහා සාගරේ ගිලෙනෝ. පොඩ්ඩක් ඔළුව දැම්මා ආයිත් ගිලනවා. බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවා. 5 දෙනෙක් ඉන්නවා කියලා තියෙනවා. ඔළුව දාලා ආයෙත් යනවා. ඒ සසරට ආයෙත් වැටෙනවා. පොඩ්ඩක් ඊට පස්සේ ඉන්න පොඩ්ඩක් වටපිට බලනවා ආයෙත් යනවා. පොඩ්ඩක් ඉතින් ඉස්සෙල්ලා බණ අහනවා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ඔය නිවන් දකින්නවා කියන එකක් ගැන ඉතින් පොඩ්ඩක් අහනවා. ඉතින් ඇහුව එච්චරයි. එහෙම අතැල්ල දාලා යනවා. සමහරු ටිකක් දුර ගිහිල්ලා අතැල්ල දානවා. සමහරු තව ටිකක් දුර ගිහිල්ලා අතැල්ල දානවා. එකම එක්කෙනයි සම්පූර්ණයෙන්ම මේ ගමන නොනවත්වාම ගිහිල්ලා අර නිවන නැමැති ෂේම භූමියට යන්නේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඉතින් ඒ තැනැත්තා වෙන්න ඔබත්. මොකද්ද ඔයගලන්ට තියෙන අඩුපාඩුව බුදුහාමුදුරුවෝ ඔයගලන්ට අතහරින්න කිව්ව දේවල් අතහැරියොත් ඔයගලන්ට මොකද්ද වෙන අඩුව? පාඩුව. බුදුහාමුදුරුවෝ කිව්ව දේ අතහැරලා. හරිද? ඔයගොල්ලෝ වෙනම දෙයක් නේ හිතන් ඉන්නේ අතහැරින්න වෙනම කියලා අපිට. නමුත් බුදුහාමුදුරුවෝ කිව්ව දේ අතහැරියොත් මොකද්ද? සකස් වෙන සිත. අකුසල් කරන සිත. අතහැරියොත් ලාභයක් මිසක් පාඩුවක් වෙන්නේ නැහැ. එතනම ඔයගලන්ට තේරෙන්න ගන්නෝ සසර කෙටි වෙන හැටි. සසර නවතින හැටි. සසරෙන් ගැලවෙන හැටි. එතකොට අතේ දුර සසර සෝතාපට්ටි ඵලයටපත් වුණාට පස්සේ හතයිනේ තියෙන්නේ. ඒකත් Tamanට තේරෙනවා. ඊටත් එහාට ගියාම ඊටත් වඩා එකයි තියෙන්නේ. ඒකත් තේරෙනවා. කොහොමද තේරෙන්නේ ඒක? කෙලෙස් ස්වභාවය තුලින්. මගේ දැන් මේ කෙලෙස් නැහැ. දැන් මේ කෙලෙස් ඇත්තෙම නැහැ. අන්න ඥානයන්. මේවා තියෙනවා ඒවා මම දකිනවා. පොඩි කෙලෙස් තියෙනවා මම ඒවා දකිනවා. තාම දුක තියෙනවා.
තාම මට අතහරින්න බැරි පටස් ගාලා බාහිරේ ගිහිල්ලා එකට අල්ලලා මේක මට තාම අතහරින්න බෑ කියන නිගමන වලට එන දේවල් තියෙනවා. නේද? අතහරින්න බැරි ඒවට තමයි පටස් ගාලා බාහිරයට යන්නේ. එතකොට එතන අල්ලනවා. මේකෙන් මේක බාහිරේ අල්ලනවා. අන්න ඒකත් දකින්න. ඒකත් දකින්න. එතනත් දකින්න. එතන ලැබුණු එකම ලාභය තමයි ඕගලන්ට පාඩුවක් උනේ ඇත්තටම පීඩාවක් උනේ. පීඩාවක් වුණා නම් එතන දුකක් ඇති වුණා නම් බියක් ඇති වුණා නම් එතන ශෝකයක් ඇති වුණා නම් ඒවා ඔබේ සසර.